පාසල YouTube channel එකට පැමිණි ඔයාලා හැමදෙනාටම ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට උගන්වන්න යන්නේ කොහොමද නෝට් එකක් හරියට ලියන්නේ කියලා. හරිද? නෝට්ස් කියලා කිව්වට පස්සේ නෝට්ස් තියෙනවා grade 6 ඉඳන් 7, 8, 9, 10, 11. එතකොට grade 6 ඉඳන් grade 11 වෙනකන් එක දිගට ඔයාලට නෝට්ස් ලියන්න කොහොමද කියලා ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ උගන්වලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම නෝට් එකක් හරි නෝටිස් එකක් හරි ඔයාලගේ O level English paper එකේ first paper එකට එනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒ වගේම නෝට්ස් ප්‍රශ්නේ නෝට්ස් හෝ නෝටිස් ඊළඟ වීඩියෝ එකේ නෝටිස් උගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට නෝට්ස් ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ලකුණු 5ක් සමන්විත ප්‍රශ්නයක්. එතකොට ලකුණු 5ක් කියන්නේ පොඩි ගාණක් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. මේ ලියන ප්‍රශ්නයක් නේ මම මේක ලියන්න නැතුව මග අරිනවා කියලා බහුතරයක් ළමයි හිතනවා එහෙම. නමුත් මම අද ඔයාලට කියනවා නෝට් එකක් හරි නෝටිස් එකක් හරි මග අරින්නේ නැතුව අනිවාර්යයෙන්ම ලියන්න. Taman ලියන තරමට Tamanට ලකුණු ලැබෙනවා. ඒ වගේම තමයි නිසි ආකෘතිය අනුගමනය කරනවා නම් ඒ ආකෘතියට ඔයාලා ලියලා තියෙනවා නම් අඩු ගන්න උත්සාහයක් හරි අරගෙන තියෙනවා නම් ඒකට ලැබෙන ලකුණු ස්වල්පය හෝ ලැබෙනවා අනිවාර්යයෙන්ම. අද අපි ඉගෙන ගමු හරියටම නෝට් එකක් ලියන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනේ මේ වැඩිදුරට නෝට්ස් කියන්නේ මොකක්ද ඒවා ලියන්නේ කොහොමද වගේ දේවල් ඉගෙන ගන්න කලින් ඉංග්‍රීසි වල නෝට්ස් ලියද්දී පාවිච්චි කරන්න නැති දේවල් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න නැති දේවල්. දැන් අපි dear වගේ දේවල් දාන්නේ නැහැ. dear කමල්, dear කසුන් ඔය වගේ දේවල් අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලදී එදිනදා ජීවිතයේදී ජෙනරල් ඉංග්‍රීසි වලදී අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඔයාලගේ O level syllabus එකේ ඒ විදිහට තියලා තියෙන නිසා, ඒ විදිහට ඇතුළත් කරලා තියෙන නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ වීඩියෝ එකේදී ඔයාලට එහෙම පාවිච්චි කරන්න කියලා උපදෙස් දෙන්න. ඒකත් මතක් කරගෙනම අපි යමු නෝට් එකක් ලියන්න කලින් මොනවද ඔයාලා සලකා බැලිය යුතු කරුණු කියලා. එතකොට සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි දිනය. දිනය දැමීමෙන් අත්‍යවශ්‍ය නැහැ. නමුත් දින ඇතුළත් කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඇතුළත් කරා කියලා වැරදි නැහැ. ඒක නිසා ඔයාලා ඒක ඇතුළත් කරන්න අනිවාර්යයෙන්ම සමහර අච්චු පොත්වල දින ඇතුළත් කරලා තියෙනවා ඔයගොල්ලන්ගේ. ඒක නිසා දිනය නෝට් එකට ඇතුළත් කරනවා කියන කාරණාව නොසලකා හරින්න බෑ. ඒකත් හොඳට මතක තියාගන්න. එහෙම නොසලකා හරින්න බෑ. ඒක නිසා දිනය දකුණු අත පැත්තෙන් දාන්න ඕන අනිවාර්යයෙන්ම. දැන් දකුණු අත පැත්ත කියනකොට තමයි මතක් වුණේ ඇත්තටම දැන් අපි දන්නා ඉස්සර අපි හැමදේම ඒ කියන්නේ ඇඩ්‍රස් එකක් ලියද්දී එහෙම නැත්නම් කාගේ හරි දැන් අස්සම් කරද්දී එහෙමට ඒවා අපි සාමාන්‍යයෙන් දකුණු අත පැත්තේ සිද්ධ කරපු කාරණා ටිකක් තියෙනවා. ලියුමක් එහෙම ලියද්දී. නමුත් වර්තමානයේ වන විට ඒවා අපි දකුණු අත පැත්තෙන් ලියන්නේ නැහැ. කෙනෙක්ගේ ඇඩ්‍රස් එකක් එහෙම ලියද්දී අපි දැන් මේ වෙද්දී ඒවා අපි ලියන්නේ වම් අත පැත්තේ. ඊමේල් ස්ට්‍රක්චර් එක. ඉදිරියේදී ඊමේල්ස් ලියන්නේ කොහොමද කියලාත් අපි වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සේරම වම් පැත්තෙන් ලිව්වට නෝට් එකක් ලියද්දී ඩේට් එක දාන්නේ අපි දකුණු පැත්තෙන්. ඩේට් එක දාන්නේ නෝට් එකකදී දකුණු පැත්තෙන්. හරි? එතකොට ඊට පස්සේ senders name and receivers name. යවන්නා සහ ලබන්නාගේ නම්. යවන්නාගේ නම අනිවාර්යයෙන්ම නෝට් එක ලියලිවරලා අවසානට තමයි තියෙන්න ඕනේ. යවන්නා ඔයා. එතකොට ඔයා අපි උදාහරණයක් විදිහට හිතමු ඔයා නිමල් කියලා. එතකොට නිමල් කියන නම අපි දකුණු අත පැත්තෙන් තමයි තියන්නේ. හැමදේම වම් අත පැත්තට වර්තමානයේ ආවා කියලා නෝට් වල ස්ට්‍රක්චර් එක චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම යවන කෙනා නිමල් නම් නිමල් කියන නම තියෙන්න ඕනේ නෝට් එකේ දකුණු අත පැත්තේ. ඒ වගේම තමයි ලබන්නාගේ නම. අපි උදාහරණයක් විදිහට කසුන් කියලා හිතමු. කසුන් හෝ කමල් කවුරු හරි. එතකොට මේ කෙනාගේ නම ඩියර් කමල්. එහෙම නැත්නම් ඩියර් කසුන්. මේක එතකොට වම් අත පැත්තෙන් තමයි තියන්න ඕනේ. දිනේ දකුණු අත පැත්තෙන් දිනේට පස්සේ ඊළඟට ඩියර් කසුන්. ඊට පස්සේ ඔයගේ නෝට් එක ලියලා නෝට් එක අවසානයේ දකුණු අත පැත්තෙන් ලියනවා යවුව කෙනාගේ නම. ඒ කියන්නේ නිමල්. ඒ විදිහට තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ නෝට් එකක් සාමාන්‍යයෙන් භාවිත කරන්නේ බොහොම කෙටියෙන්
ඉතා අත්‍යවශ්‍ය වැදගත් කාරණාවක් අනිත් කෙනාට දැනුම් දෙන්න. මේක අර ලියුමක් වගේ ඔයාට කොහොමද? ඔයාගේ විස්තර කොහොමද? එතකොට මගේ විස්තර මෙහෙමයි. ඒ වගේ අර මේ අපි බොහොම පැහැදිලිව කිව්වොත් අර ඕපදූප කතා කරන්නේ නැහැ ලියුමක වගේ. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය කරුණු විතරමයි නෝට් එකක දාන්නේ. අනවශ්‍ය කරුණු සහ ඔයාගේ වෙන දේවල් හරි දැන් හිතන්නකෝ ඔයාගේ නෝට් එක දීලා තියෙන්නේ ඉස්කෝලේ ඉවෙන්ට් එකක් ගැන කියන්න විස්තර වගේ යාළුවට කියන්න තියෙන්නේ. හැබැයි ඔයාගේ යාළුවා ඉස්කෝලේ ඇවිල්ලා නැහැ. ඒක නිසා තමයි ඔයා නෝට් එක යාළුවට ලියන්නේ. හැබැයි දැන් එතකොට ඒ ඉවෙන්ට් එකට දාලා විස්තර විතරමයි ඔයා නෝට් එකේ ලියන්නේ. එහෙම නැත්නම් ඔයා ඊයේ දවසේ මොකද කරේ? ඒ වගේ විස්තර සාමාන්‍යයෙන් එහෙම ඇතුළත් කරන එක අනවශ්‍යයි. A note should be precise and short. බොහොම කෙටි වෙන්නත් ඕනේ. අදාළ කරුණු විතරයි තියෙන්න ඕනේ. අත්‍යවශ්‍යම කරුණු. ඒ වගේම තමයි අපේ O level විභාගයේදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ වචන 40ක නෝට් එකක්. වචන 40ක නෝට් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා වචන ගාන ඊට වඩා පනින්න එපා. හරි. දැන් අපිට පුළුවන් examples දිහා බලන්න. මම notes දෙකක් හදාගෙන තියෙනවා ප්‍රශ්න සමග පිළිතුර එන විදිහට. ඊට පස්සේ දෙක එකිනෙකට ගොඩක් වෙනස් දෙකක් තමයි අරගෙන තියෙන්නේ. මේ උදාහරණ දිහා බැලුවට පස්සේ මම හිතනවා ඔයාලට හොඳ වැටහීමක් එයි කොහොමද notes ලියන්නේ කියලා. හරි? අපි ඉස්සරහට යමු. මෙතන මම මේ note එක ගැන කතා කරන්න කලින් මුලින්ම කියන්න ඕනේ මේ කහ පාටින් highlight කරලා තියෙන්නේ ඔයාලා පාවිච්චි කරගන්න ඕන වචන language එක අල්ලලා දෙන්න තමයි මම මේ කහ පාටින් highlight කරලා තියෙන්නේ. හරි? උදාහරණයක් විදිහට බලන්න පළවෙනියටම highlight කරලා තියෙන එක දෙවෙනි රූලේ paid a visit. You paid a visit. ඒ කියන්නේ කාව හරි බලන්න ගියා. You visited him කියනවට වඩා you paid a visit කියලා කිව්වට පස්සේ language එක ගොඩක් ලස්සනයි. ඒ විදිහ ගොඩක් හොඳයි. ඒතර ඔයාලා දැන් අර 6 භාෂාවෙන් චුට්ටක් මිදිලා ටිකක් ඇඩ්වාන්ස් ඉංග්‍රීසි පාවිච්චි කරන උත්සාහ ගන්න ඕනේ හැම වෙලේම O level ක්ලාස් එකේ දැන් ඉන්න නිසා. මේක 10 වසරේ ළමයින්ටත් ගොඩක් වැදගත්. 10 11 දෙකටම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දෙවනියට highlight කරලා තියෙන එක. She has no idea. Mrs. Silva said she has no idea. එහෙමනේ වාක්‍යය තියෙන්නේ. She doesn't have an idea කියනවට වඩා she has no idea කියලා කිව්වට පස්සේ ඒක අරකට සාපේක්ෂව ලැන්ග්වේජ් එක ලස්සනයි. මොකද ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ නෝට් එකක්, නෝටිස් එකක්, එහෙම නැත්නම් පොඩි පැරග්‍රාෆ් එකක්, ලෙටර් එකක්, එසේ එකක්, ඩයලොග් එකක්, එහෙම නැත්නම් ස්ටෝරි එකක් මේ ඕනම දෙයක් ලියද්දී ඔයාලගේ ක්‍රියේටිවිටි එක, ඒ කියන්නේ නිර්මාණශීලීත්වය අනිවාර්යයෙන්ම බලන දෙයක්. ඒ වගේම මේක ලියන්නේ ඔයා නෙමෙයිනේ, ඔයා විතරක් නෙමෙයිනේ. දැන් පේපර් එකක් මාක් කරන ටීචර් කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ටීචර් දවසට පේපර්ස් අඩුතරමේ 50ක්වත් බලනවා. එතකොට ඒ කියන්නේ අනිවාර්යෙන් නෝට්ස් 50ක්වත් එයා කියවනවා. එතකොට මේක ගුරුවරු නොකියුවට ඒ පේපර් එකයි ඊළඟට බලන පේපර් එකයි අතර පොඩක් කම්පෙයාර් වෙනවනේ. එතකොට ඔයාගේ නෝට් එකේ නිර්මාණශීලීත්වය අඩුයි නම් හිතන්න ඔයාට කලින් පේපර්ස් 20ක් තිබ්බා. ඒ 20ම ඊටාම නිර්මාණශීලීව ලියන ළමයි. ඒතකොට එයාලට දෙන ලකුණු ප්‍රමාණය ඔයාට දුන්නොත් සාධාරණ නැහැ කියලා ගුරුවරයාට හිතන නිසා ඔයාට ලැබෙන්නේ එතකොට ටිකක් අඩු ලකුණු ප්‍රමාණයක්. ඒක නිසා හැම වෙලෙම උත්සාහ කරන්න ඔයා ලියන නෝට් එක, නෝටිස් එක වෙන්න පුළුවන්, එසේ එක, පැරග්‍රාෆ් එක, ස්ටෝරි එක, ඩයලොග් එක මේ ඕනම දෙයක්. ඊටාම නිර්මාණශීලීව ලියන්න උත්සාහ කරන්න. හැබැයි මතක තියාගන්න ඕන නිර්මාණශීලීව ලියනවා කියලා මේ ලැන්ග්වේජ් එක ලස්සන කරනවා කියලා ග්‍රැමර් මිස්ටේක්ස් එහෙම කරන්න එපා. හරි අපි ප්‍රශ්න දිහා බලමු. You borrowed a book from your friend Ruwan. ඔයා ඔයාගේ යාළුවා රුවන්ගේ පොතක් ඉල්ලගෙන තියෙනවා. You need to return it to him. ඔයා නැවත ඒක එයාට බාර දෙන්න ඕනේ. So you paid a visit, but he was not home. ඔයාට ඒ පොත නැවත රුවන්ට බාර දෙන්න ඕන නිසා ඔයා රුවන්ව බලන්න ගියා. හැබැයි රුවන් ගෙදර හිටියේ නැහැ. You decide to leave a note. ඔයා තීරණය කරනවා නෝට් එකක් ලියලා යන්න. Write no more than 40 words and include following. වචන 30කට නොඅඩු නෝට් එකක් ලියන්න ඕන ඔයා දැන්. ඒ වගේම තමයි මෙතන පහළ තියෙන කරුණු අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕන. අපි දැන් බලමු මොනවද කියලා. කාරණා තුනක් තියෙනවා. Why you came, when you came,
ask Ruwan to give a call. ඇයි ඔයා ආවේ? කොයි වෙලාවෙද ඔයා ආවේ? රුවන්ට කෝල් එකක් ඔයාට දෙන්න කියලා ඔයාගේ නෝට් එකේ අනිවාර්යෙන් සඳහන් කරන්න කියලා මේ ප්‍රශ්නේ කියලා තියෙනවා. දැන් බලමු. මම ඔයාලට මේ rules උගන්වන වෙලේදී කිව්වා date එක include කරන්න කියලා. එතන මෙතන මේ උත්තරේ තමයි මම නිල් පාටින් යට ලියලා තියෙන්නේ. එතකොට date එක දකුණු අත පැත්තේ තියෙන ඔයාලට පේනවා. දිනේ ප්‍රශ්නයක් නැහැ. Tamanට කැමති දිනයක් දාගන්න පුළුවන්. දැන් මේක අපි ලියන්න ඕනේ රුවන්ට. එහෙනම් දකුණු අත පැත්තෙන් නෙමෙයි වම් අත පැත්තෙන් පටන් අරන් තිනවා dear රුවන් කියලා කමා එකක් දාලා. මෙන්න මේ කමාව නැත්තම් මේක වැරදි. එතකොට මේ චූටි කමාවත් නැති වුණොත් එහෙම ඔයාට ලකුණක් නැති වෙන්න පුළුවන්. පංක්චුවේෂන් වලට කැපෙනවා. අනිවාර්යයෙන්ම මේ කමාව දාන්න ඕනේ. dear රුවන්. I came to your house today morning to return the book I borrowed from you. But you were not home. මම ඔයාගේ ගෙදරට ආවා අද උදේ. අද උදේ මම ඔයාගේ ගෙදරට ආවා පොත දෙන්න. ඔයාගෙන් ගත්ත පොත දෙන්න. නමුත් ඔයා ගෙදර හිටියේ නැහැ. හරි? දැන් බලන්න මේක ඉතාලම කෙටියෙන් කියන්න ඕන. දැන් මේ අපේ ප්‍රශ්න දිහා ආයි බැලුවොත් එහෙම why you came? ඇයි ඔයා ආවේ කියන කාරණාව දැන් මේ පළවෙනි වාක්‍යයෙන්ම cover වෙනවා. හරි? දැන් ඔයාලට ඕන මේක වාක්‍ය දෙකකට උනත් කඩන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරිද? I came to your house today morning to return the book කියලා දාලා ඒක full stop තියන්න පුළුවන්. I borrowed from you කියන කෑල්ල නැති වුණත් ගැටලුවක් නැහැ. ඊළඟ වාක්‍යය ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් you were not home. හරි? කෙටියෙන් ලියනවනේ එහෙම ලියන්න පුළුවන්. එතකොට ඔයා ගෙදර හිටියේ නෑ. අපි ඊළඟ වාක්‍ය බලමු. Then I went to your neighbor's house and asked if they know when you will come back. ඊළඟට මොකද කරේ? මම ගියා ඔයාගේ අසල්වැසියාගේ නිවසට ගිහිල්ලා ඇහුවා ඒගොල්ලෝ දන්නවද ඔයා ආයි ගෙදර එන්නේ කීයටද කියලා. Mrs. Silva said she has no idea. So I thought to leave a note. දැන් ඒ ගෙදර ඉන්නේ මිසිස් සිල්වා. එයා කියනවා එයාට කිසිම අදහසක් නැහැ. ඒ කියන්නේ එයා දන්නේ නැහැ මිසිස් සිල්වා දන්නේ නැහැ රුවන් ගෙදර එන වෙලාව. ඒක නිසා මම තීරණය කරා නෝට් එකක් ලියන්න කියලා ඔයා රුවන්ට කියනවා. I gave your book to Mrs. Silva. මොකද කරලා තියන්නේ? පොත මිසිස් සිල්වට දීලා තමයි ගිහිල්ලා තියෙන්නේ. Please give me a call when you receive the book from her. පොත මිසිස් සිල්වගෙන් ඔයාට ලැබුණාට පස්සේ මට කෝල් එකක් දෙන්න කියලා නිමල් රුවන්ට නෝට් එකේ සඳහන් කරනවා. හරි? ප්‍රශ්නෙට ගැලපෙන පිළිතුරක් තමයි මේ ලියලා තියෙන්නේ. දැන් හොඳට බලන්න. ප්‍රශ්නෙට ගැලපෙන ඒවා ඇරෙන්න. මේ උඩ කරුණු තුන කවර් වෙන විදිහට ඇරෙන්න කිසිම දෙයක් නොගැලපෙන දාලා නැහැ. මේ පොත හා සම්බන්ධව ගෙදරට ගියා. පොත අරගෙන තමයි ගියේ. එතකොට ගෙදර හිටියේ නෑ. ඒක නිසා එහා ගෙදරට ගියා. මේ ඔක්කොම දැන් එහා ගෙදරට ගිය කාරණාව වුණත් මේ හැමදේම රඳා පවතින්නේ අර රුවන් ගෙදර නැති නිසා. එතකොට හැම එකක්ම මෙතන කියලා තියෙන හැම වාක්‍යයක්ම හැම කරුණක්ම රඳා පවතින්නේ ප්‍රශ්නේ මත. නැතු ඔයාට කොහොමද? ඔයාගේ ඉස්කෝලේ කොහොමද? මේ දවස්වල මොකද කරන්නේ? ඒ වගේ අර බාහිර ප්‍රශ්න කිසිම දෙයක් මේ නෝට් එකට ඇතුළත් කරලා නැහැ. මේවා තරයේ මතක තියාගන්න ඕන දේවල්. අනිවාර්යයෙන් මේවා නම් මිස් කරන්න එපා. හරි. අපි ඊට පස්සේ ඉස්සරහට යමු. ඊළඟ නෝට් එක මීට වඩා ටිකක් වෙනස් නෝට් එකක් මම අරගෙන තියෙනවා. බලන්න ඒකෙත් ප්‍රශ්නේ. මේකෙත් ප්‍රශ්න බලන්න කලින් අපි චුට්ටක් යමු highlight කරලා තියෙන ඒවාට. I have caught a cold. මේ catch a cold කියන එකේ past participle එක present perfect වාක්‍යයක්. එතකොට එයාට මේ කියන්නේ හෙම්බිරිසාවක් කැස්සක් හැදෙනවා තමයි අපි සාමාන්‍යයෙන් එහෙම කියන්නේ. suffering from fever කියලා කියන්නේ උණෙන් පීඩාව විඳිනවා. නිකන් I have fever කියනකට වඩා භාෂාව ලස්සනයි. attend volleyball practices. දැන් බලන්න ඒක අරගෙන තියෙන්නේ ඔයගොල්ලෝ හොඳට බැලුවොත් ප්‍රශ්නෙම්ම තමයි. ගොඩක් වෙලාවට ප්‍රශ්නෙම්ම වාක්‍ය හරවගෙන වාක්‍ය නිර්මාණය කරගෙන තමන්ගේ නෝට් එකට දාන්න උත්සාහ ගන්නවනම් අර ව්‍යාකරණ දෝෂ ගොඩක් ඇති වෙන්නේ අඩුයි. ඒකත් හොඳට මතක තියාගන්න ප්‍රශ්නෙම්ම ගලවලා ලියා ගන්න බලන්න ගොඩක් වෙලාවට. එතකොට ව්‍යාකරණ දෝෂ ඇති වෙන්නේ නැහැ. මම මේ කියන්නේ ව්‍යාකරණ දෝෂ වෙයි කියලා නිතරම බයෙන් ඉන්න දරුවන්ට පුළුවන් ප්‍රශ්නෙම්ම ගලවලා ලියන්න. හැබැයි ඔයාට බුද්ධිය තියෙන්න ඕනේ සහ ඔයා දැනගන්න ඕනේ අනිවාර්යයෙන් මේක ගැළපෙන විදිහට හදාගන්න. ඊට පස්සේ මෙයා කියනවා strictly advised කියලා highlight කරලා තියෙනවා.
කියන්නේ මේ ගොඩක් තදින් අවවාද කරා. strict කියන්නේ තදින්. හරි අපි ප්‍රශ්නය වෙත යමු. You are very sick and unable to attend volleyball practices tomorrow. ඔයා ගොඩක් අසනීපයි. ඒක නිසා ඔයාට හෙට volleyball practices වලට එන්න විදිහක් නැහැ. Write a note of 40 words to your volleyball coach. Include following. volleyball coachට වචන 40ක note එකක් ලියන්න ඕනේ. මෙතන දීලා තියෙන bullets ටික අනිවාර්යෙන් ඒ කරුණ ඇතුළත් කරන්න ඕනේ. මේක තමයි structure එක. මේ විදිහේ ප්‍රශ්නයක් තමයි ඔයාලට O level වලට එන්නේ. ඒ වගේ මතක් කරගන්න ඕන දෙයක් විභාග ඉතිහාසය දිහා බැලුවම මෑත කාලේ නෝට් එකක් ඇවිල්ලා තිබෙන්නේ නැහැ 2020ෙත් නැහැ 2019ෙත් නැහැ ඒ කියන්නේ 2021 O level ළමයින්ට ඒ කියන්නේ ඔයාලට නෝට් එකක් ප්‍රශ්නයක් විදියට එීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි නෝටිස් එකකට වඩා මොකද නෝටිස් එක පහුගිය අවුරුදු දෙකකම ආව නිසා හරි අපි බලමු මොනවද ඉන්ක්ලූඩ් කරන්න ඕනි කියලා why you can't attend අයියට සහභාගී වෙන්න බැරි වොලිබෝල් ප්‍රැක්ටිස් වලට කියන කාරණාව තමයි මුලින්ම ලියන්න ඕනේ. එහෙම පිළිවෙලක් නැහැ. ඔයාලට මේ කැමති විදිහට ලියා ගන්න පුළුවන්. නමුත් එන්නේ නැත්තේ ඇයි කියන එකනේ සාමාන්‍ය මුලින් ලියන්නේ. If you can play in the coming tournament. ඉදිරියේදී එන තරගයේදී ඔයාලට ශ්‍රී ලංකාවට කරන්න පුළුවන්ද? අසනීප වුණාට පස්සේ ටිකක් අපහසු වෙන එක නිසා. When will you be back again? ඔයා කවදායි එන්නේ? හරි. ඒක ඇත්තටම ප්‍රශ්නයක් විදිහට තමයි තියෙන්නේ. ඔයා කවදායි එන්නේ? හරි අපි උත්තරයට යමු බලන්න දිනේ දාලා තියෙන දකුණු පැත්තෙන් ඒ වගේම වම් අත පැත්තෙන් dear sir කියලා පටන් අරගෙන තිනෝ කමාවක් දාලා අපි උත්තරයට යමු I have caught a cold and unfortunately now I am suffering from fever මට හෙම්බිරිස්සාව කැස්ස නිසා දැන් unfortunately කියන අවාසනාවන්ත විදිහට දැන් මොකද වෙලා තියෙන්නේ උණෙන් පීඩාව විඳිනවා දැන් මේ ළමයාට හෙම්බිරිස්සාව කැස්ස එක්ක උණ හැදිලා තියෙනවා Therefore කියන්නේ එම නිසා. I do not think I can attend volleyball practices tomorrow. ඒක නිසා මම හිතන්නේ නැහැ මට හෙට volleyball practice වලට සහභාගී වෙන්න පුළුවන් කියලා. I am sorry about it. ඒ කියන්නේ මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. My doctor strictly advised me to bed rest at least a week. මගේ දොස්තර මට තදින්ම අවවාද කරා සතියක්වත් විවේක ගන්න කියලා. bed rest කියලා කියන්නේ විවේක ගන්නවා ගෙදරට වෙලා හරි so I will be unable to play in the volleyball tournament next week ඒක නිසා මට පුළුවන් කමක් නැහැ ලබන සතියේ තියෙන වොලිබෝල් තරගයේදී සෙල්ලම් කරන්න මොකද සතියක් විතර දැන් මෙයා bed rest කරන්න ඕනනේ I will attend practices as soon as I recover from fever and cold මම අනිවාර්යෙන් ප්‍රැක්ටිස් වලට සහභාගී වෙනවා උණෙන් සනීප වෙච්ච ගම උණ හෙම්බිරිස්සාව සනීප වෙච්ච ගම thank you දැන් මේ කලින් නෝට් එකේ thank you කියලා තිබ්බේ නෑ මොකද ඒක ලිව්වේ ඔයාගේ යාළුවෙක්ට නමුත් දැන් මේක ලියන්නේ ඔයාගේ කෝච්ට එතකොට ටිකක් ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ ටිකක් ෆෝමල් වෙන්න ඕනේ ඒ නිසා තමයි අපි thank you කියන එක පාවිච්චි කරලා තියෙන්නේ නෝට් එක අවසානයේ live animal කියලා දකුණු පැත්තෙන් දානවා දැන් බලන්න උඩ include following කියලා දීව bullets තුනම cover කරලාද why you can't attend පළවෙනි වාක්‍යෙම කිව්වා ඇයි එන්න බැරි ඔයාගේ ලෙඩේ අසනීප කිව්වා ඔයාට ටූර්නමන්ට් එකේදී ප්ලේ කරන්න පුළුවන්ද ඊළඟට කිව්වා දෙවෙනි වාක්‍යයෙන් කිව්වා හෙට ප්‍රැක්ටිසස් වලට එන්න වෙන්නේ නැහැ ඒකට කනගාටුවොත් කියලාත් කිව්වා ડોක්ටර් කිව්වා සතියක් විතර බෙඩ් රෙස්ට් කරන්න ඒ හේතුව නිසා මට ලබන සතියේ වොලිබෝල් ටූර්නමන්ට් එකට ප්ලේ කරන්න වෙන්නේ නැහැ කියන කාරණාව කිව්වා දැන් දෙවෙනි බුලට් එකත් කවර් වුණා ඊට පස්සේ අන්තිම බුලට් එකේ තියෙන ඔයා කවද්ද නැවත එන්නේ කියන එක ඒක අවසාන වාක්‍යයෙන් දැම්මා සනීපුණු වහාම එනවා කියලා. දිනයක් නිශ්චිතව කියන්න බැහැනේ. අසනීපයක් වුණා මේක නිසා. එතකොට මේ විදිහට තමයි මේ මම එකිනෙකට වෙනස් සාමාන්‍යයෙන් ටීචර් කෙනෙක්ට ලියන නෝට් එකක් කොහොමද යාළුවෙක්ට ලියන නෝට් එකක් කොහොමද ඒ වගේ වෙනස් නෝට් දෙකක් ගත්තේ මේ දෙකේ වෙනස පෙන්වන්න ඕන නිසා මේ දෙවෙනියට අපි මේ දැන් කතා කරපු නෝට් එක වගේ නෝට්ස් ඊටාම කලාතුරින් දකින්න ලැබෙනවා. ඒක නිසා දැන් පළවෙනියට ලිව්ව අපි සාකච්ඡා කරන නෝට් එක නම් ටිකක් දකින්න ලැබෙනවා බහුල. හොඳයි මම හිතනවා දැන් ඔයාලට නෝට් එකක් ලියන්නේ කොහොමද ගැන ඒක නෝට් එකක් ලියන්නේ කොහොමද මොනවද ඇතුළත් කරන්න ඕනේ කරුණු කොහොමද ලියන්න ඕනේ පිළිවෙල ඒ සේරම පැහැදිලි වුණා කියලා මම හිතනවා. ඒ වගේම තමයි පාසල අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් එහෙම අනිවාර්යෙන් subscribe කරන්න. ඊළඟ වීඩියෝ notice ලියන්න කොහොමද කියලා කියන බලාපොරොත්තු වෙනවා.
ඒ වගේ තමයි අපේ පාසල වෙබ්සයිට් එකටත් ඔයාලා ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම පාසල වෙබ්සයිට් එකටත් යන්න. අපේ Facebook group එකක් තියෙන. ඒකට join වෙන්න. Facebook page එකක් තියෙන. ඒකට like කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.